නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචමෝහං පහන්ත්වාන මෝහනෙය්යේ නමුයිහති මෝහෝ විහන්තිසෝ සබ්බං ආජිත්තෝ උදයං තමං තීති. මෙම මොහොත අපට සවන් දීම සඳහා ප්‍රඥානාලිකාවට යොමු වුණා වූ සදහැපර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අපට මෝහාන්ධකාරයට සද්ධර්මාලෝකයේ යන පසුතලයෙන් ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනාවක් කියලා තමයි ඉල්ලීම ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේක වෙලාවක්ද දන්නේ. අන්තරාමල සූත්‍රයේ තියෙන ගාථා 9න් ලෝභ 3යි ද්වේෂ 3යි මම කියලා ඉවර කරලා තිබෙන තුන්වෙනි එක කියන්න බැරි වුණා මෝහ 3. මේවා තුනකට බෙදුවට එකම ක්‍රියාවලියක් අන්තිමට. නමුත් එතකොට මතක් වුණා මට මේක තමයි මේක තෝරගන්න ඕන එක කියන එක පිළිබඳව. මෝහ කියන පදේ සමාජයේ පාවිච්චි වෙන විදිහ වැරදි. සමාජයේ ගම්බද සමාජයේ ඒක සාමාන්‍යයෙන් මේ මෝඩකම කියන වචනේ ගත්තට ඒක හරියටම කියවෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔය ඉඩකඩම් වලට එහෙම තියෙන බැඳීමටත් මෝහ කියලා පාවිච්චි කරනවා. ඊට වඩා පුළුල් මේ කාරණාව. ඉතින් සාමාන්‍යයෙන් එහෙම තේරුම් ගන්න ලේසි විදිහක් තමයි මේ අඳුර තියෙන විට හැම දෙයක් පේන්නේ නැහැ. ද්‍රව්‍ය නැතුව නෙවෙයි, අඳුර විසින් වසාගෙන තිබෙනවා. අඳුර දුරුනහම තිබුණ දේවල්මයි පේන්නේ. අන්න ඒ වගේ මේ මිනිසාගේ දැක්මට මේ ලෝකයේ ඇත්ත తත්ත්වය පේන්නේ නැහැ. මසසින් දකින ලෝකයට වඩා එහා ගිය ලෝකයක් සිදුවීමක් මෙතන සිදු වෙනවා. නමුත් ඒක සමාජයේ තේරුම් ගන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මේ ගාථාවට සවන් දීලා කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහෙත මෝහ තමං. කරුණාවෙන් නිවී ගියා වූ හදවතක් ඇති, ප්‍රඥාවෙන් දොවාලු වූ අර පෙන්නන්නේ මෝහ තමන්, මෝහ නැමැති අඳුර දුරු කළා වූ සනරාමර ලෝක ගරුන් ලෝකේ ගුරුවරයා වුණා වූ වන්දේ සුගතං, සුගතයන් වහන්සේ වඳිනවා ගති නැත්තම් සසර ගමනින් මිදුණා වූ ගති විමුක්තං. ඒක දෙනවා මෝහ තමන් කියලා. තමන් කියන වචනේ පාවිච්චි වෙන්නේ අන්ධකාරයට. එතකොට අන්න මිනිසුන් ළඟ පවතින පෘථග්ජන සමාජය තුළ පවතින දෙයක් තමයි මේ මුලාව නැමැති අන්ධකාරය. අඳුරේ අතපත ගාන එක තමයි සාමාන්‍ය සමාජය කරන්නේ. ඔවුන්ට හිතෙනවා කෑම්බීම් බැඳුම් පැළඳුම් යාන වාහන ගෙවල් දොරවල් රැකියා මේ ටික තියෙනවා නම් සැප තමයි කියලා. අන්න ඒකයි මෝහ අන්ධකාරය කියන්නේ. ඒවෙන් සැපතක් තියෙනවා. ඒකට ලෞකික කියලා කියනවා. ඒකට 16න් එකයි කියලා කියනවා. මේ පිටුපස්සේ ලුහු බැඳගෙන ගියොත් යමෙක් සීමාවකින් තොරව මේ සැප සම්පත් හොයන්න, එතකොට ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ සිදුවෙන විශාල හානියක් තියෙනවා. මේ ජීවිතේ හමාරුණාට ඒ හානියට තව සංසාරේ වන්දි ගන්න වෙනවා සෑහෙන කාලයකට. අන්න ඒක තමයි මේ මෝහය කියලා කතා කරන්නේ. මට මතකයි ඔබ මට සවන් දෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් මම ගාථා පදයක් ගත්තා වගේම ගීපදයකුත් ගන්නවා වෙලාවකට. ඒ දෙකෙන්ම ගාථා ගීත කියන එකේ තේරුම දෙකම ගී කියන කරක පාලි මේක සිංහලෙන්. ඒ තියෙන වික්ටරත් නායකයන් කියන මෝහෙන් මුලා වෙලා මානෙන් උදන් වෙලා තණ්හා කොහෙද ඊර්ෂ්‍යාපාරේ නිසා කොහෙද මේ යන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අරුත් ගැඹුරට අරන් නැහැ. නමුත් ඒ කියවෙන්නේ ඒක තමයි. එතකොට මේ නොපැනීමක් තුළ
අගාධයකට වැටෙනවා ජීවිතේ. ඒ පෘථග්ජනයාට මුහුණ දෙන්න සිදුවෙන ඉරණමක් ඒක. නොදන්නකම නිසා. මේ අගාධයට වැටෙන එක තථාගතයන් වහන්සේ නම් කරලා තියෙන්නේ පිරිහීම කියන වචනයෙන්. පිරිහීම කියන එක තියෙන දෙයක් නැතිවීමක් නේ. ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙනවා. එතකොට පිරිහුණායි කියනවා. ධනවතෙක් ධනෙ නැති කරගන්නවා පිරිහුණායි කියනවා. තිබුණ දෙයක් නැතිවීමක් නේ. අනිවාර්යයෙන් උපතින් ගෙනාවා වූ සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් නැති කර ගැනීම මිනිසා විසින් කරනු ලබනවා. ඒක තමයි මේ අපිට පැහැදිලි කරගන්න ඕන මෝහ අන්ධකාරය කියන එක. එතකොට ඒක සම්බන්ධ කරන්න ඕන අර අඳුරේ ඉන්නකොට පෙනෙන්නේ නැහැ කියන අර්ථයෙන් මේ පින්පව් කර්ම විපාක නැත්නම් භව බන්ධනේ මේවා පෙනෙන්නේ නැහැ. ඒක තමයි මෝහ අන්ධකාරය. ඇතැම්ම කල්පනා කරනවා ඉතින් මරුණහම උපදින්නේ නැහැ. එතනින් එහාට මොනවා කළත් කමක් නැහැ. අර ඒක මෝහ අන්ධකාරයේ හැටි දෙයක්. ඇතැම්ම කල්පනා කරනවා පින් රැස් කරපුවාම නිකම්ම නිවන් හම්බ වෙනවා. ඒ තවත් මෝහ අන්ධකාරයක හැටියක්. පින් රැස් කරම හම්බ වෙනවා විපාක. මිනිසුන් අතර දෙවියන් අතර ආයි වර්ණ සැබ්බාල ලෞකික විපාක. එම නෙමෙයි අපේ බෞද්ධයෝ ප්‍රාර්ථනා කරනවා මේ පිනින් මට නිවන් සැප ලැබේවා කියලා. ඉතින් ඒකත් එක්තරා විදිහක මේ සමාජයේ තියෙන මෝහ අන්ධකාරයක්. අපි යහපත් ක්‍රියාකලාපන අපි නවත්තන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ, වැරදි කියන්නෙත් නැහැ. නමුත් ඊට වඩා බුදුවරු පහළ වුණේ තවත් එහා ගැඹුරු දෙයක් පෙන්වන්න. ඒ බුදුවරු හෙළි කළ දහම වදනින් පැවතුනාට අර්ථ විග්‍රහයෙන් හීන වුණ බැවින් තමයි අපට අපේ බුදුවරයාගේ සීමාව ඉක්මවා අනාගත බුදුවරේ ප්‍රාර්ථනා කරන්න සිද්ධ වුණේ. ඒ උන්වහන්සේ තමයි මෝහ අන්ධකාරය දුර්ලයි කියලා අපි කල්පනා කරන්නේ. එතකන් අපිට මොහඳුරේ ඉන්න වෙලා තිබෙනවා. එතකොට ඔබ මේ පුණ්‍යානුමෝදනාවේ සඳහන් කරන කටපාඩමින් ඒ වගේම අනතුරු නැතකා රැකගෙන ආවා වූ සම්බුදු සමය කුමක් සඳහාද? වත්මන් හෝ අනාගත පරපුරේ ප්‍රයෝජන සඳහා තමයි මම රැකලා තියෙන්නේ. එම් ප්‍රයෝජන ගන්නවා කියන්නේ මල් පූජා කරනවා වගේ හඳුන් කුරක් අල්ලලා පරිස්සම් කරනවට නෙවෙයි. මේ ඇතුලේ තිබෙන පෙළ දහම. මේ හැම සූත්‍රයක් තුළම තියෙනවා පෙළ දහම් දෙකක්. මිනිසා අමාරුවේ වැටෙන හැටි මින් ගොඩ එන හැටි. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් ජීවිතයක හැකිතාක් මුලින් එතකොට ගමන් මඟ වෙනස් වෙනවා. යන පාර නෙමෙයි, ගෙදරට යන පාර නෙමෙයි, නමුත් මගක් තියෙනවා. අර පරිහානියට යන මඟ වෙනුවට ඒක වළක්වන මඟටපත් වෙන්න පුළුවන් වෙනවා. ඒ මඟ හැමෝගෙම වෙනස් විය යුතුයි කියලා තමයි මම දකින්නේ. නමුත් අවුරුදු 80ක් 90ක් ගිහින් වෙනස් කරගන්න තේරුම් ගත්තොත් වෙනස් කරගන්න කල් නෑ. තේරුණා වෙන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේ නම් පෙන්ලා තියෙන්නේ 3 වයසෙන් 1 වයසකදී කියලා. නව යෞවනයට එළඹීමත් සමග මම පිළිගන්නේ නෑ අවුරුදු 6 7 ළමයින්ට ඕක තේරෙනවයි කියලා. අවුරුදු 7 දී සෝවාන් වුණා කියලා වචනයක් තිබුණාට. නමුත් යෞවනයක් සම්බන්ධයෙන් පෙන්ලා තියෙන්නේ. යෞවනය කියන්නේ 12 14න් පස්සේ එන දෙයක් හැමෝටම. නව යෞවනය, භද්‍ර යෞවනය, අග්‍ර යෞවනය. තින්නම් අඤ්‍යතරං යාමන් කියන්නේ මේ යාම තුනෙන් එකකදී මෙන්න මේ Taman පැටලී සිටින්නා වූ අන්ධකාරය තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අන්ධකාරයට එරෙහිව දැන් ඝන අන්ධකාරයට එළිව හඳ එළිය නැත්තම් හිරු එළිය. පාය ආපුවම අන්ධකාරයට වෙන දෙයක් නැහැ. මෙතනත් තියෙන ආලෝකයක් පඤ්ඤාලෝකෝ ප්‍රඥාලෝකය. අන්න ප්‍රඥාලෝකයේ දල්වා ගන්නට අපට බුදුවරු අදාරණ පරිදි අපිව තේරෙන්න වෙනවා. දැන් මේ මම ගත්ත මේ නිකන් මේක මම මේ අරන් ආවේ. මේකේ තියෙනවා ඔය ગાථා තුනම. ඒ කෝක ගත්තත් අපට අනත්ත ජනනෝ ලෝභෝ අනත්ත ජනනෝ දෝසෝ අනත්ත ජනනෝ මෝහෝ. අනේවා හැඟීම් මිනිස්සු ළඟ තිබෙන්න. හැඟීම් ජනිත වී බලවත් වී වැඩෙන ස්වභාවයක්. ඒ හැඟීම් විසින් මිනිසාට ජනනය කරනු ලබන්නේ අනර්ථයක්. අන්න ඒක නොදන්නාකමයි මෝහ අන්ධකාරය කියන්නේ. ඒ විසින් අපට ජනනය කරනු ලබන්නේ අනර්ථයක්මයි. ලෝභං දේසම් මෝහං චිත්ත සිත ප්‍රකෝපණයට පත් කරනවා. විකෘතියට පත් කරනවා. මේවා නිසා ඔහුගේ චිත්තාභ්‍යන්තරේ බියක් ජනිත වෙන බව ඔවුන් දන්නේ නැහැ. බයං අන්තරතෝ ජාතං තං ජනෝ නාව බුජ්ජති. දෙවෙනි ගාථා පෙළේ තියෙනවා.
ඒ හැඟීම ශරීරය නෙමෙයි. ඒ හැඟීම මේ මොහොතට ආපුවම ඒ හැඟීමට තමයි බුදුදහමේ මම කියන්නේ. කයන්න යන්න මම කියන්නේ නැහැ කියලා මම වෙලාවකට කියනවා. මයන්න මම කියන්නෙත් නැහැ කියනවා. නමුත් හැඟීමට මොසපත් වීම හැඟීම විසින් අපේ කය වචන පාලනය කරනවා. අන්න එතකොට ඒ මොහොතට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලා වීම මෝහාන්ධකාරය. ඒක තව අර්ථ ගමු අපි ඉස්සරහට. දැන් මේ හැඟීමේදී මොකද්ද පෙන්වන්නේ? ලෝභෝ අත්තං නජානාති, දෝසෝ අත්තං නජානාති, මෝහෝ අත්තං නජානාති. ඒ මොසපත් තුන පුද්ගලයාට හරි වැරදි යහපත අර්ථය පේන්නේ නැතිකම තමයි අත්තං නජානාති කියලා කියන්නේ. සාධාරණයක් නැත්තම් නිවීමක් පේන්නේ නැතික තමයි ධම්මන්න පස්සති කියලා කියන්නේ. අන්න ඒක තමයි මේ අන්ධකාරය කියලා කියන්නේ. ඒකට පෙන්වනවා අන්දන්ත මං තදා හෝති. යම් කිසි පුද්ගලයෙක් මේ තුනෙන් හෝ එකකින් දෙකකින් මොසපත් වුණොත් රහතේ නරං කියන්නේ මොසපත් වෙනවට ඌ අන්ධෙක්. යං ලෝභං සහතේ නරං, යං දෝසං සහතේ නරං, යං මෝහං සහතේ නරං. ඒ තුනෙන්ම යම් කිසි පුද්ගලයෙක් මොසපත් වුණොත් ඔහුට අර විශාල දුම් රැලකට මැදි වුණාම හුලං දුම් පාර වැදිලා යන මං මුලා වෙනවා වගේ එකක් තමයි වෙන්නේ. කලන්ත හැදිලා වැටෙනවානේ පාර පේන්නේ නැතුව. මේ නිසා මෙන්න මේ මුලාවටපත් කරන්නා වූ බලවේගය බාහිර ලෝකේ නැහැ. ඒක තමන් තුළ ජනිත වෙන්නේ, තමන් තුළ වර්ධනය වෙන්නේ. ඒ ජනිත වීම සහ වර්ධනය වීම තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරනවා අපි මේ වැඩ කරන්නේ කියලා. නමුත් අපිට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන් තුර කැම්බීම් ඇඳුම් පැළඳුම් නිවාස මේවා හොයාගන්න ඕන. අපිව මෙහෙවන දුෂ්ට බලවේග තුනකට යටත් වෙලා ඉන්න බව අපි දන්නේ නැහැ. අන්න ඒකයි මම දකින මෝහය. අපි ආඩම්බරයට කතා කළාට මමයි මේව කරන්න කියලා අපේ කය වචනට කරන්න පුළුවන් දෙයක් නැහැ සිත නැතුව. සිහි නැති වුණාමත් එහෙමම තියෙනවා, මරණයටපත් වුණාමත් එහෙමම තියෙනවා, පොළොවට පස් වෙනවා. මෙහෙ වන්නා කය නොව සිතයි. සිතේ ආධිපත්‍ය බාර ගන්නවා ලෝභ දේශ මොහ විසින්. අන්න එතකොට මේ ඔබ කතා කරන පරිදි මෝහාන්ධකාරය. දැන් එතකොට ජාතිය, කුලය, ආගම, අරක මේක හරි එක වැරදි එක අඩුපා උඟක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඒ අන්ධකාරයට තමයි ඒවා තියෙන්නේ. මාදුටුවා මේ මෑතදී දැන් තථාගත බුදු පියාණන් වහන්සේට ශාක්‍ය වංශිකයාට මේ සැඩල් වංශිකයා කියලා වෙන සත්‍ය වුණේ නැහැ සසුන් ගත කරන්න. එහෙම උපතින් බැලුවේ නෑනේ ඒක බුදුන් වහන්සේ. අර ආශ්චර්ය අద్భుත ධර්ම හතරෙත් පැහැදිලි කරන්නේ ගංගා යමුනා සර්වමහී ගංගා වලින් වතුර ගලාන ආපුවම සාගරයට ආපුවම සාගර ජලය වෙනව වරුනම අර නංගින් ආයෙ පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් මේ බුද්ධ වචනේ වර්තමානයේ ක්‍රියාත්මකද මම දැක්ක පුවත්පත දැන්වීමක් තියෙනවා. මේ පැවිදි වෙන්න දරුවෝ ඉල්ලලා හැබැයි වාසගම විශේෂයෙන් දාලා තිබුණා. එතකොට මේ වාසගම බලපානවා නිවන් දකින්න. දුකින් හත මිදෙන්න වමහන්නේ. අන්න ඒ අපි එතකොට මෝහාන්ධකාරය නෙමෙයිද? බුදුන් වහන්සේට වඩා කොහොමද රජානක් විශේෂ්ඨ වුනේ? බුදුන් වහන්සේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍රනේ. රජුරෝ කියන්නේ කෙලෙස් සහිතයිනේ. එතකොට අපි වට යට වෙලා නෙමෙයිද අර තියෙන්නේ. අන්න එහෙම අසීමිත නිදහස අපි අහුරගෙන. නමුත් මේ සදහම්මාවතයන්ට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බවත් වැදගත් වෙන්නේ නැහැ. වැටහීම විතරයි ඕන. සමාජයේ කල්පනා කරලා තිබුණාට ඒකට පැවිදි වෙන්න ඕන, වනාන්තරයට යන්න ඕන. එහෙම කියලා. ඒවා සමාජයේ වැරදි උපකල්පනයන්. බහුජන හිතාය බහුජන සුඛාය අත්තාහිතාය සුඛාය දේවනුස්සානං කියන වෙන බොහෝ ජනයාට හිතසුව පිණිස. මේ සියල්ල පරිහරණය කළ වශයෙන් අපි දන්නවා පිටට පෙනෙන ශික්ෂාපද සංවරයක් තියෙනවා. පන්සිල්, අටසිල්, දසසිල්, උපසම්පදා සිල්, සාමණේර සිල්. ඒක පුද්ගලෙක් වශයෙන්. ඇතුළතින් ඔක්කොටම තියෙන්නේ ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය, නිබ්බානං. ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය, නිබ්බානං නම් ලෝභ වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං දුක්ඛං නේද? එම පදයක් මේකේ නෑ. තියෙන්නේ පරිහාන ධම්මං ඕබික්ඛවේ දේසිස්සාමි. මහම පිරිහෙන විදිහ කරන්න යන්නේ. පිරිහෙන්නේ රාග වේපුල්ලං, දෝෂ වේපුල්ලං, මෝහ වේපුල්ලං. වේපුල්ලං කියන්නේ විපලත්තිටපත් වීම, බලවත් වීම.
අන්න මිනිසාගේ ජීවිතය තුළ හරිහම්බ කරනකොට ධනය ගොඩ ගැහෙනවා වගේ මේ ලෝභ දේශ මොහ චිත්තාභ්‍යන්තරයේ ගොඩ ගැහෙනවා. විපුලත්වයට පත් වෙනවා. ඒක තමයි මොහාන්ධකාරය. එතකොට එන්න ජීවිතේ බර වෙනවා, පේන්නේ නැතුව යනවා, දුක් බර වෙනවා. එතකොට ඒවා ද්‍රව්‍ය නෙමෙයි, හැඟීම්. මේ හැඟීම් තුනක් වශයෙන් බෙදුවත් අන්තිමට එකකුත් වෙනවා. ඒතර බෙදන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බලවත් කර ගැනීම අපි විසින් කරන දෙයක් නොදන්නකම නිසා. මුලින් මේවා අපිව පාලනය කරන්න බලවත් නැහැ. වෙලාවකට විතරක් පොඩ්ඩක් කලබල වෙලා හැංගෙනවා. බලවත් වෙනකොට අපිව පාලනය කරන්න ගන්නවා. අන්න අපි දන්නේ නැති දේ. අපි යම්කිසි ගැටලුවකදී, ගැටුමකදී, ප්‍රශ්නයකදී අපේ කය වචන පාලනය කරන්න මේ තුන් දෙනා. මේ තුන් දෙනාගේ ප්‍රාණ කැපුව වටවත් වෙලා අපි. ඒක තමයි මොහාන්ධකාරය කියන්නේ. ඔය මම ඔය කියන්නේ වෙලාවකට මේ ප්‍රාණ කැපුව කියලා කියන්නේ පිස්තෝලයක් ඔලුවට තියාගත්තාම ඉතින් කොයි වෙලාවෙ වෙඩි තියයිද දන්නේ නැහැ කියන දේ කරන්න ඕන. ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම මේ වසඟ වුණාම මේ තුන් දෙනාට ඒගොල්ලෝ කියන දේවල් තමයි අපි මේ කරන්නේ. අන්න ඒකයි මේ අන්ධකාරය කියලා කියන්නේ. මොහාන්ධකාරය කියලා. ඉතින් මේ වැසියන්ට යටත් වීම පෘථග්ජන සමාජයේ සිදුවෙන දෙයක්. එතකොට ඒකට කියනවා මරු අසංගය. දැන් ඔය වැඩිහිටියෝ කියන්නේ තදි කේන්තියක් ආවම මරණ මැරෙන්න හිතුවා මායාවා කියලා. මායාව කියලා කවුරුත් ආවේ නැහනේ. අර හැංගීම උස්සන්න වීමනේ. ඒ හැංගීම සිත තුළ පෝෂණය වී අවශ්‍ය වෙලාවට මතුවී උත්සන්න වෙන එක තමයි අපිට පාලනය කරන්න බැරි. ආපහු සංසුන්වයෙන් පස්සේ කියාවි මට මොනවා වුණාද දන්නේ නැහැ. ඉන්නවා මරණා පෙවුනේ නැහැ කියලා. නමුත් ඒ මොහොතට ඒක අපිව පාලනය කරනවානේ. මෙන්න මේ සමාජයට දැනුවත් කිරීමක් කරන්න ඕන මව්පියන්, ගුරුවරුන්, අපි අතුරු රජය අතුරු හැමදෙනාම. මේ පුද්ගලයෝ වැරදි කරනවා දැක්කට අපේ ඇහැට පෙනීමට ඒක සම්මතයට හරි. නමුත් මම ගැඹුරින් දකින්නේ සෑම මිනිස්සුන්ගේම චිත්තජනිත වෙලා තිබෙනා වූ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහයයි වැරදි කරන්නේ. මොනතරම් නීති දාන්න හැදුවත් අර තුන පාලනය කරනවා යනවාම ඒක සංසිඳෙන්නේ නැහැ. ඔය ඔබේ ගමේ රටේ ප්‍රදේශවල සිදුවෙනා වූ ඝාතනයක්, පහර දීමක්, හොරකම් කිරීමක්, තව මොකක් හරි දෙයක් කල්පනා කරලා බලන්න. පුද්ගලයෝද කරලා තියෙන්නේ දොරදිග ගියා වූ බහින්බස් වීමක්ද කියලා. දොරදිග යනවා වූ බහින්බස් වීම කියලා කියන්නේ දේශයේ වුණොන්ට දේශ කර ගැනීම තුළ පාලනය කරගන්න බැරි තැනට එනවා. එල්ලුම් ගස් ගෙනීම වෙලා ඉන්න කීප දිනක කියලා සමීක්ෂණය කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ මොහොතට ආවා වූ හැඟීම පාලනය කරගන්න බැරුව තමයි බිරිඳ මරලා, දරුවන් මරලා, නැත්තම් සැමියා මරලා එහෙමත් යන තව කවුරුහරි දැන් ඉතින් පශ්චාත්තාපයටපත් වෙනවා. විතරක් නෙමෙයි දැන් 100,000ක් හිතින් දැවෙන්න ඕන. අර සිද්ධිය මතක් වෙනකොට ඒක සිද්ධියක් වශයෙන් දකින්න ආයරුණාම ඒක පරණ සිතුවිල්ලක් වශයෙන් දකින්න උන්ට වාසනාව නැහැ. අන්න එහෙම අපට පුළුල් අවබෝධයක් තිබෙන්න වෙනවා අපිව රූකඩයක්. මේ රූකඩේ පාලනය කරන්න නරක හැඟීම් වලට දුන්නොත් ඊට පස්සේ අපිම අමාරුව වැටෙනවා. මේ රූකඩේ පාලනය කරන්න හොඳ හැඟීම් ටිකකට බාර දෙන එක තමයි මේ බුදුරජාණන් වහන්සේ කරන්නේ. එතකොට ඉස්මතු වෙන්නේ manussකම්. manussකම් ඉස්මතු වෙන්න නොමනුස්සකම් ඉතින් ඉවත් කරන්න වෙනවා. යටපත් කරනවා නෙමෙයි, සංගවනවා නෙමෙයි, යලිත් හටගන්න නැති ආකාරයට ඉවත් කරන්න වෙනවා. අන්න එක කල්පගණන් පෙරම් පුරන්න ඕන දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ, ජීවිතය තුළ කරන්න ඕන දෙයක්. වටහාගත්ත පුද්ගලයාට අවුරුදු 7 දවස් 7 සිට අවුරුදු 7ක් ඇතුළත මේ මෝඩකම එලවා දාන්න පුළුවන් නිවසින්. ඉතින් අන්න එතකොට තමයි ජයග්‍රහයි මිනිසෙක් ඉන්නේ. මානසිකත්වයේ රජ කරන මිනිසෙක් බවට පත් වෙන්නේ. ඒක මම දකින්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව බුද්ධෝත්පාදය තුළ හදහම් මග වුණොත් තේරෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. තේරෙන ඕන කෙනෙකුට. නොතේරෙනවා නම් කරන්න බෑ. අන්න නොතේරෙන අය සඳහා තමයි දෙවෙනි කල්පයක් වශයෙන් පුණ්‍ය මාර්ගයේ තියෙන්නේ. මේකට එන්න තේරෙන්නේ නැත්නම් එයා
පවෙන් අපායන එක වළක්වන්න පුණ්‍ය කර්මයන් දිනු කරගත්තාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර. එමය. මේ මිනිසුන්ගේ අනුගමනීය ප්‍රතිපදා මම දකිනවා ආකාර 3ක්. ආගම් ભેදකින් තොරවම දකිනවා. සමහරව නියත මිත්‍යා දෘෂ්ටිය. ඔවුන්ට මෙලොවක් පරලොවක් පිනක් පවක් විශ්වාසනේ. ඒ මොහොතේ වාසිය ඇරුණාම වෙන මොකක්වත් අම්මා පාවා දෙන්න හෝ රට පාවා දෙන්න හෝ සල්ලි හම්බ වෙනවා නම් ඕන දෙයක්. පහළම මට්ටම. නියත මිත්‍යා දෘෂ්ටිය. දෙවනුව හේතුඵල ධර්මයේ විශ්වාස කරනවා. යම් ක්‍රියාවක් කළොත් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් පේන්නේ කර්ම විපාක. එහෙනම් තමන් වග කියන්න ඕන තමන් කරන කාරණයට කියලා දන්නවා නම් එහෙනම් යහපත් කාරණා විතරයි කරන්නේ. යහපත් කාරණා වලින් මග අරින්න වැළකෙන්න බලන්න. ඒක තමයි පින්පව් විපාකයේ බුද්ධඝම. නමුත් මේක සම්බන්ධයෙන් විස්තර කරන තථාගතයන් වහන්සේ එහි නිවන් තියනවා කියන්නේ නෑනේ. අත්තිවික්කේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. සම්මාදිට්ඨියක් තියෙනවා කෙලෙස් සහිතයි. නැඹුරුයි පිනට විපාක දෙනවා. දුක් විපාකක් තියෙනවා. විපාක දෙන සම්මාදිට්ඨිය. දුක් විපාක සැප විපාක දෙකම. ලෞකික විපාක. ලෝකෝත්තර විපාක නෙමෙයි. අන්න එහාට යනකොට පෙන්නවා අත්තිවික්කේ සම්මාදිට්ඨි. මානේ තව සම්මාදිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ලෝකුත්තර මග්ගංගා කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලට. සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිවන් ලබා දෙන සම්මාදිට්ඨිය එකක්. පින් කරපුවාම සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨිය තව එකක්. ඒක භවගාමී සම්මාදිට්ඨිය සතර ඇවිදින එක. අන්න භව නිරෝධගාමී සම්මාදිට්ඨිය සසුනින් ඉවත් වුණෙන් පස්සේ තමයි භවගාමී සම්මාදිට්ඨිය කරලියට ආවේ. ඉතින් අරක නැති නිසා මේක පාවිච්චි කළාට කමන්නේ. අපේ උත්සාහය අලිත්වතාවක් භවගාමී සම්මාදිට්ඨිය වනසා දැමීම නෙමෙයි. ඒක නොතේරෙන අයට තිබුණාවයි. නමුත් 100%ක්ම නොතේරෙන අය ඉන්න බෑනේ. එහෙනම් භව නිරෝධගාමී සම්මාදිට්ඨිය මතුවෙන්න වෙනවා. අන්න ශාසනයේ ආලෝකය, සම්මාදිට්ඨිය ආලෝකය, මහාන්ධකාරයේ දුර්විමේ ආලෝකය. මෙය කිසි විටකත් අනුන්ගේ සරණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරුත් ලව්ව කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් තවසත්ක සම්මාදිට්ඨිකයෝ නම් කරදරයක් ක්‍රියාවක් වුණාම බාරයක් වෙලා කොඩියක් එල්ලලා පූජාවක් තියලා මට සහන ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේ ගමනේදී තථාගතයන් වහන්සේ වදාරන්නේ තුම්මේහි කිච්ඡං ආතප්පං. මේ ක්ලේශ ධර්මයන් නැවති වඳුරු රංචුව දමනය කරන වැඩේ ඔබ කරන්න ඕන. කිච්ඡං ආතප්ප කිච්ඡ ක්ලේශ ධර්මයන් තව. තථාගතවරු පාර පෙන්වනවා විතරයි. දැන් මේකේ මේ මම ගත්ත මේ සූත්‍රයට කියන්නේ අන්තරා මල. ඇතුළත තියෙන මලකඩ. තව වචන පහක් තියෙනවා. අන්තරා මල, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා පච්චත්තික, අන්තරා වදකා. අපේ ඇතුලේ ඉන්න අමිත්‍රයෝ, පසමිතුරෝ, වදකයෝ. වද දෙන්න ආපු අය. අන්න ඒකෙන් පෙන්නන්නේ හොඳ දෙයක් කියලා නෙවෙයිනේ පෙන්නන්නේ. ඒ වචන පහෙන් පෙන්වන්නේ මේ තුන් දෙනා අපේ සිතේ ලැබුම් ගත්තොත් බලවත් වුණොත් අපට සැප දෙන්නේ නැහැ. අන්න දැන් තේරුම් ගන්න මේ තුන බලවත් කරගෙන ජීවත් වෙන්න ගියොත් තමයි මිනිසාට සැප වෙනකොට දුක හම් වෙන්නේ. මේ මෘතග්ජන මිනිස්සයා මේක බලවත් වෙන බව දන්නේ නැහැ. ළමා කාලේ පටන් මහලු කාලය දක්වාම තමන්ගේ අභ්‍යන්තරයෙන් තමා පාලනය කරන දුෂ්ට බලවේගයක් බලවත් වෙන බව දන්නේ නැහැ. ඒ නිසාම තමයි සමගියෙන් තිබෙන සහෝදරත්වයේ බිඳ වැටෙන්නේ. සමගියෙන් ආරම්භ වෙන විවාහයේ පසු කාලින බිඳ වැටෙන්නේ. සමගියෙන් ඉන්න අසල්වාසීකම් පේන්න බැරි අය බවට පත් වෙන්නේ. මේ සියලු බිඳ වැටීම් පිටිපස්සේ මේ තුන් දෙනා ඉන්නවා. බලන්න යහපතක් කරනවාද කියලා කාටවත්. ඒ නිසා තමයි ඒ අර මලකඩ කියන අර්ථයෙන් අහිතස්සනසන්න. සපත්තු හතුරු අමිත්‍රයෝ වදකයෝ පසමිතුරෝ වචන වලින් පෙන්වන්නේ එහෙමයි. ඒවා හැඟීම් වුණාට මේවා හිතට ආපුවම මේ හැඟීම අපි පාලනය කරන බැවින් හැඟීම මම වටපත් වෙනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. අන්නේ මම හඳුනන්නේ නැහැ සාමාන්‍ය සමාජයේ. ඔවුන් මේ කටයුතු කළේ ඔවුන්ගේ කය කියලා හිතෙනවා. කයට මම කියලා හිතෙනවා. මෑතදී ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තන කරපු ග්‍රන්ථයක් මට හමු වෙනවා ඔය ඉන්දියානු චින්තකයෙකුගේ භගවන් රාජ්නිස් කියලා. එතුමන් කියනවා මිනිසාට වැරදුණු තැන ළමයා තරුණයා මැදිවී කෙනා මේ ඔක්කොම එක්කෙනෙක් කියලා හිතන එකලු. දිගටම යන එක්කෙනෙක් ඉන්නවා කියලා හිතන එකලු. නමුත් තේරුම් ගන්න ඕන මොහොතින් මොහොතම මිනිසා ඉපදී මේ යන බව.
ළමයන් තරුණයන්ට තරුණයන් මහල්ලට කයෙන් යනවා පේනකොට සිතින් යන කෙනෙක් නැති බව. මිනිසා ප්‍රගුණ කරන්න ඕනේ ඉපදී මේ යනකොට ඉතුරු නැතුව හැංගීම් වශයෙන් මේ යන්න කියලා. ඒක තමයි කරන්න තියෙන එකම ශාස්ත්‍රයේ ප්‍රගුණ කළෝ කියලා එකේ තියෙනවා. ඔය පෙන්වන්නේ කෙලස් නැසන හැටි. එමෙ ඇතදී පළවෙනි ග්‍රන්ථයක තියෙන්නේ. අන්න අපට ජීවිත අවසානයේ මැරෙනකන් ඉන්නේ නැතුව ඒක කවදා හරි වෙනවනේ අපි දන්නවා. මොහොතින් මොහොත පුළුවන් නම් අපට ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් මේ යන්න. ඒවා මේ හැටි හදාගන්න. අන්න ඒක තමයි බුදුදහමේ මරණ සතිය කියලා කියන්නේ. එතකොට ඒවා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සහ ඒවා සම්බන්ධයෙන් සතිමත් වීමක් කරන්න තියෙන්නේ. ගොවිතැන් කරන්න ගියාම වෙළඳාම් කරන්න ගියාම හරියම්බ කියන්න දරුවන් හදන්න ගියාම තව මොනවා හරි කරන්න ගියාම මේ වෘත්තිය Tamanට අවශ්‍යයි. ඒක තුලම තමයි මේ තුන් දෙනා ඇවිදින් ගැටුම් ඇති කරලා අපිව පිස්සෙක් බවට පත් කරන්නේ. නැත්තම් සියලු දේවල් අහිමි කරන්නේ. ඔබ මට සවන් දීලා තිබෙනවා නම් මගේ මං හිතන මතකයේ තියෙනවා 100,000 ගණනක් මේ වගේ ලංකාවේ සිදුවන යම් කතාන්තර. එතකොට ඒවෙන් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ කෙනෙක් රෝහල්ගත වුණේ කෙනෙක් එල්ලුම් ගස් ගියේ කෙනෙක් පරලෝ ගියේ ඔවුන් විසින් නෙමෙයි ඔවුන් මෙහෙවපු ලෝභය දේශේ මොහයෙන් ඔවුන්ට මේ දුක දුන්නේ. එනම් මේ මිනිස් ලෝකෙට දුක් දෙන්න එවාපු මාරයාගේ හමුදාව තමයි ලෝභ දේශ මොහ කියන්නේ. අපි උන්ට නවාතැන් දීලා. නවාතැන් දුන්නාම මොකද කරන්නේ? ගරිල්ලා හමුදාවක් වගේ හැංගිලා ඉඳලා එළියට ඇවිදින් පහර දීලා හැංගෙනවා. අනතුරුව ඔවුන් නෙමෙයි ඒකේ වේදනාව විඳින්න ඕන අපි. අපහාසය, අසනීප වීම, රෝහල්ගත වීම, මරණයෙන් පරලෝ යාම, මේ සියලු දුක් විඳින්න ඕන. ඒ තුන් දෙනාට ඉඩ දුන්නාම අපි විඳින්න ඕන. මේ තුන් දෙනා ජීවිතය තුළ කොටු කරලා මරලා දාන්න ඕනේ. ඔන්න බුදුහාමුදුරන්ගේ භාවනාව. ලෝභක්ඛේ නිබ්බානං, දෝසක්ඛේ නිබ්බානං, මෝහක්ඛේ නිබ්බානං. අන්න මෝහන්ධකාරය දුරු කරන සද්ධර්මාලෝකයට යන මඟ. සාමාන්‍යයෙන් ගරිල්ලා හමුදාවක් හැංගිලා ඉන්නේ කැලේනේ. ගල් ගුහා යට, ගස් යට බංකර් රස්සේ එළියෙන් ගිහින් මොහොම වැඩි තිබ්බත් උඩින් යනවා වදින්නේ නැහැ. අනේ වගේ මේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙනා වූ හේතු හොයන්න බෑ අපට. ඒකට කියන්නේ බුදුන් වහන්සේ තණ්හා අනුසය කියලා පොදුවේ. අනුසේති කියන පදයෙන් තේරුම පස්සේ කාලයක හේතු එකතු වෙනකොට එන්න පුළුවන්. එන්න පුළුවන් තියෙන නිසා. එතන තිබෙන්නේ කොහෙන්ද? අපි තියපු නිසා නැත්තම් නැහැ. අනේ අපි ළඟින් සිදුවෙන දෙයක් තමයි මේක නැවත ගන්න තියෙන එක. මේ පෘථග්ජන කියන මිනිස්සයා මට මම හොඳ වැඩක් කරන්නම්කෝ මටත් වෙලාවක් ආවයිකෝ කියලා සිංහලෙන් කියන එකේ ගැඹුරු තේරුම තමයි පස්සේ දවසක ගන්න තැබුවයි කියන එක. මෙන්න මේ ලෝභ දේශ මොහ සියල්ල පස්සේ දවසට ගන්න තියපුවා. තියෙන තැන හොයන්න බෑ. අදාළ කරුණු යෙදෙනකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් යද්දී එද්දී නිදද්දී සිටිද්දී කියන ඉරියව් හතරේ පස් දොරෙන් මේ තුන් දෙනා හැංගිලා ඉඳලා නැගිටලා එනවා. සංසාරේ පුරුදු කරලා තියෙනෙත් මේ ජීවිතේ පුරුදු කරලා තියෙනෙත් පෘථග්ජනයා නැගිටලා එනකොට එයාට ඉඩ දෙන්න. එයාට එකතු වෙන්න. අර ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන එකේ තේරුම ඒ හැඟීම් විසින් අපේ කය වචන මෙහෙවනු ලබනවා. සුන්දර වචන පරුස වචන වෙන්නේ. ලෙන්ගතුකම පහර දෙන එකක් බවට පත් වෙන්නේ. එහෙමත් නැත්නම් තවදුරටත් අවියාවුද දරණ එකක් බවට පත් වෙන්නේ. අර නොපෙනෙන ගතිය ඉන්නවා මැරෙනවා පේන්නේ නැති ගතිය. දැන් ලෝකේ කවුද තේරුම් අරන් ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ලෝභයේ දේශයට මෝහයට මම කියලා. මේවයි මරා දාන්න ඕන කියලා. එතෙන්ට එන්න බැරි වුණා අපේ අයට. අපේ කයට මම කියනවා සමහර කට්ටිය. මේ කයටයි බුදුහාමුදුරුවෝ මම කිව්වේ කියලා. ඉතින් කය කොටස් 32කට බෙදනවා. බෙදලා කෙස්වල ලොම්වල මම කියලා කෙනෙක් නැත්නම් මේක මම කියලා කෙනෙක් නෑ කියලා. ත්‍රිපිටකේ කොතනකවත් නැති නොගැඹුරු බණක් ධර්මශාලාවල අහිංසක අම්මලා කියා ඉන්නවා. මට ඇහිලම තියෙනවා. කොතරම් නොගැඹුරුද එතකොට? බැලූ බැල්මට හරි. ඔය විඥානය කියන එකට හිතට ඕන දෙයක් පේනවනේ ඇත්ත වෙලා. ඒක මායූපමංච විඥානං කියන්නේ ඒකනේ. දැන් මේ දේශපාලන දර්ශන 80ක් විතර තියෙනවා ලංකාවේ.
සමහරට 3 දෙනෙක් විතරයි ඉන්නේ සභාපති වේකම් භාණ්ඩාගාරික. ඒ කියන්නේ ත්‍රියෝධ රත්න පක්ෂ කියලා. එයත් කල්පනා කරන්නේ මගේ දර්ශනය තමයි හරි මට තමයි රට හදන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ මේ අපේ සිතට පෙනෙනවා හැම දෙයක් ඇත්ත වගේ කියලා. නමුත් මාවේ පංච විඥානං කියලා කියනවානේ. එබැවින් අපට වැටහෙන්න වෙනවා ජීවිතය තුළ සාර්ථකත්වයට අපි අධ්‍යාපනයේ ධනෙ මේවා මෙහෙව්වාට මේවා තුළින් ලැබෙනා වූ ශාස්ත්‍රීයත්වය වාද විවාද වීම තුළින් විකසාදය තුළින් අහිමි කරනවා. ඔබම කල්පනා කරලා බලන්න. වෛද්‍යවරු හෙදියන් නළුවන් නිලියන් එහෙම නැත්නම් කෝටිපති ව්‍යාපාරික මේ අය ඔක්කොම උගත්කමින් ඉන්නවා නම් එහෙනම් උගත්තු සතුටින් ඉන්න වෙනවා. ධනවත්කමින් ඉන්නවා නම් ධනවත් සතුටින් ඉන්න වෙනවා. නමුත් උගත්තුත් වෙඩි තියා ගන්නවා. ධනවත්තුත් වෙඩි තියා ගන්නවා. කියමනටත් කියනවා පිදුරුසෙයිකල පැල්පේ ඇති සාමේ මහා මන්දිරේ නැහැ කියලා. ඒ නැති කලේ කවුද? පුද්ගලයෝද? අන්න මිනිසුන්ගේ උබතෝ කෝටිකය මිනිසුන් කරනවා කියලා හිතන් ඉන්නේ. මිනිසුන් මේ හැඟීම් කියන දේවල් එනවා යනවා. ඔර තියෙන්න බෑ. ඒවා එන්නේ සිතට ආවහම සිතේ ස්වභාවය හටගත්ත ගමන් නැසෙන එක. මේ සිතේ ස්වභාවය හටගත්ත ගමන් නැසෙන එක භාග්‍යයක් බවට පත් කරගන්න බුදුහාමුදුරුවෝ උගන්වනවා සමාජයට. අපි ඉගෙන ගත්තේ නැත්නම් සිතේ ස්වභාවය නැසෙනකොට පස්සේ ගන්න තියලා ඉවර කරනවා. ඒක නැසෙනවා. නමුත් අපි අල්ලා ගන්නවා පස්සේ ගන්න තියෙනවා. මෙන්න මෙහෙම මේ හටගෙන නැසෙන එකෙන් අර බහිනදීන් දෝතක් ගන්නවා වගේ පස්සේ ගන්න තැබීම තමයි මේ සසර හදනවා කියන්නේ. එතකොට පස්සේ ගන්න තැබීම තුළින් මනුස්සයාට පවෙන් නැවත ඉපදීම, පිනෙන් නැවත ඉපදීම, ධානයෙන් නැවත ඉපදීම අර තියපුවම හම්බ වෙන දේ. අන ලෝකයා දන්නේ නැහැ මේ තුන් පැත්තෙන්ම සසර හදලා දෙනවා, භව ගමනක් හදලා දෙනවා කිය. උන් කල්පනා කරන්නේ පවෙන් සසර එක විතරක් වැරදි, පවෙන් සසර හදන එක විතරක් වැරදි කියලා. දිව්‍ය ලෝකයන්ට ප්‍රාර්ථනා කරනවා, බ්‍රහ්ම ලෝකයන්ට ප්‍රාර්ථනා කරනවා. ඔවුන් හිතනවා අපි වගේම ලෝකයක් දෙවියන් බ්‍රහ්ම ලෝකය කියලා. ඒ ගිහිනුත් කාලා බීලා ඉන්න පුළුවන්, බණ අහන්නත් පුළුවන්, වන්දනා යන්නත් පුළුවන් කියලා. එහෙම මේ මිනිස්කමේ ඇති දුර්ලභකම උන්ට වැටහෙන්නේ නැතිකමත් මෝහන්ධකාරය. මම කියන කරුණු ත්‍රිපිටකයේ ඔස්සේ කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න ඕන මං කියවට පිළිගන්නේ නැතුව. අපාගත සත්වයා කියන්නේ නිරන්තරයෙන් පව හිතට එන කෙනා. ඒක විඳින්න ඇරුණාම නිදහස් වෙන්න උහුට තේරෙන්න නුවණක් නැහැ. දෙවියෝ කියලා කියන්නේ පිනින් උපන්න අය. හිතුව පැතුව සම්පත් දෙන අර තියනවා කියන තුම්පලක් මේ සුරබි දේනුව කපුරුක භද්‍රකටේ කියලා එහෙම හයි කරලා තියනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඔබට හීනෙන් මගුල් ගෙදර ගිහින් ඉන්නකොට මගුල් ගෙදරට අදාළ ඔක්කොම පේනවා වගේ සිතුවිලි වලින් සියල්ල සැප පේනවා. දැන් සැප තියෙනකොට දුක කොහෙන් තියෙන්නේ? එහෙනම් දෙවියන්ට දුක තේරෙන්නේ නැහැ දුකින් මිදෙන්න. බ්‍රහ්මයන් ගැන කවර කතාවද? උන් ඉන්නේ සංසොන්සුවේක නිවන වගේ එක. ඒක උන් නිවන කියලා හිතෙනවා. ඒ නිසා මේ මොන තැනකවත් ඒ ඉන්න එකට අහු වෙලා ඉන්න ඇරුණාම ගැලවෙන්න තේරුම් ගන්න නුවණක් නැහැ. මේවා ත්‍රිපිටකයේ තියෙන දේවල්. බුදුන් වහන්සේට දිව්‍ය ප්‍රකාශ කරනවා අපි මේ සක්කායෙන් හේවත් උපාදානස්කන්ධයෙන් මිදෙලා කියලා හිතන් ඉන්නේ අපි මේ සක්කාය තුළනේ ඉන්නේ කියලා. අර එළිවෙන්න තැනනේ. ගිලාන සූත්‍රයේ දේශනා කරන බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රඥාවන්ත උපාසකතුමා ජීවිතය අතහැරගෙන යනකොට අන්තිමට බඹලව ප්‍රාර්ථනා කරන්න එපායි කියලා. ඒක හොඳයි කියලා පෙනුනට. ඒකෙත් සක්කාය තියෙනවායි කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට අපාය හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ සක්කාය හොවත් පංච උපාදානස්කන්ධයෙන් මිදලා නැත්නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කොහෙද මිදලා තියෙන්නේ ඒගොල්ලෝ? ඈත් වෙලා යටපත් වෙලා විතරයි. මේ සංසාර ගමනේ මෙදෙන දොරටුව අපායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ කියලා මම කියනවා. සමාජය එහෙම කියන්නේ නැහැ. ඒ තරම් අපට මනුස්ස ජීවිතේ වටිනවා. අපට සැප දුක් දෙකක් තියෙනවා. ලාභ අලාභ දෙකක් තියෙනවා. දෙපැත්තක් තේරෙනවානේ. එතකොට සැප නැතිවීමෙන් දුක එනවා තේරෙනවා. දුක ආපු එකම දුකයි කියලා තේරෙනවා. සැප නැති වෙන්න තු තියාගන්නත් බෑ. දුක එන එක නවත්තන්නත් බෑ. ඇයි මේවා කෙරෙහි අපි ඇලිලා ගැටිලා තියෙන්නේ. සැපතට ඇලිලා දුකට ගැටිලා. අනේ මේ ඇලීම ගැටීම තුලින් අපි මේවා නවත්තන්න හදලා. ඒවා එන එක යන එක නවත්තන්න බෑ ස්වභාවික දෙයක්. නමුත් අපි නවත්ත ගන්න හදලා තියෙනවා.
මෙන්න මේ නවත්ත ගැනීම සිදු කරන්නේ ලෝභය විසින්, දේශය විසින්, මෝහය විසින්. අපි එකට කියනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් ගන්නවා. හිතට එන දේ ලෝභය මමත්වයෙන් ගන්නවා. ද්වේෂය මමත්වයෙන් ගන්නවා. මෝහය මමත්වයෙන් ගන්නවා. මමත්වයෙන් ගත්තොත් සිතුවිලි නතර වුණාට යලි හට ගන්න හේතුවක් සිත අභ්‍යන්තරයේ ඉතුරු වෙනවා. මමත්වයෙන් ගැනීමෙන් සතර හැබේ. අන්න මුලාව. එතකොට බුදුන් පහළ වෙන්න පෙර සමාජයේ නම් පවෙන් පිණින් ධානයෙන් සතර හදාගන්න ඇරුණම ඊට එහාට පාරක් විවෘත වුණේ නැහැ. බුදුන් පහළ වූ සමාජයේ මේ මං තුන වෙනුවට මේ තුනම භව ගාමි, පව ගත්තාම කාම දුගතියට භව ගාමි, පින ගත්තාම කාම සුගතියට භව ගාමි, ධානය ගත්තාම රූපය රූපී බමතල වලට භව ගාමි භවයේ ගමන් කරනවා. තථාගතයන් වහන්සේ භව නිරෝධගාමි. භව නිරෝධගාමී නම් පවෙන් භවගාමී ප්‍රතිපදාව උන්වහන්සේ යෝජනාවක් වෙන්නේ කොහොමද? පිනෙන් භවගාමී ප්‍රතිපදාව ඒක නැත්නම් කොහොමද ඒක යෝජනාවක් වෙන්නේ? ධානයෙන් ලෞකික ධානයෙන් භවගාමී නම් කොහොමද ඒක බුදුමග වෙන්නේ? මේ තුනම බුදුමග වෙන්න බෑ. නමුත් එහෙම කියනකොටත් සමාජය විරුද්ධයි. එනම් පින් කරන්න එපාද කියලා හයි අපි. නෑ පෘථග්ජන භාවයේ ඉන්න එපා. යහපත් දේවල් කරන්න එපානේ. මගේ ජීවිතය හොයලා බැලුවොත් එහෙම සමහරවිට මට හම්බ වෙන ආදායමෙන් භාගයක් මං වියදම් කරනවා ඇත්තේ සමාජය යහපසලා. ඊටත් වැඩිය. කවුරුත් දන්නේ නැති වුණාට. ප්‍රසිද්ධියක් ඕනෙත් නැහැ, ආදායම උත්සාහන ඕනෙත් නැහැ, පින් දෙන්න ඕනෙත් නැහැ කවුරුවත්. මට සතුට තියෙනවනේ කරලා. ඒ නිසා මේ සමාජයේ යහපත් දේවල් කරන්න තහනමක් බුදු සමයේ නැහැ. පුළුවන් තරම්. නමුත් යහපත් දේවල් කරන්න ගියාමත් ප්‍රශංසාව හරි කීර්තිය හරි එහෙම නැත්නම් පරලෝට ලබන්න හරි දෙන්න ගියාම ආයෙත් මෝහයෙන් මුලා වෙලා. අන්න එහෙමයි මේ මෝහය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මම ඒ ලස්සන වචන යොදනවා වට. සාමාන්‍යයෙන් ස්වභාව කර්ම නියාමයේ හැටි තමයි දුන්නාම ලැබෙන එක. ප්‍රාර්ථනා කරන්න ඕනේ. පව් කරන මිනිස්සු වටේකට විපාක දියන් කියලා ඉල්ලන්නේ නැහැනේ. පව් කරපුවම මෙලොව වශයෙන් පරලොව වශයෙන් ප්‍රවෘත්ති ප්‍රසන්දි විපාක. එහෙනම් මොකටද පින් කරලා ඉල්ලන්නේ? ඒකත් එහෙනම් කර්ම විපාකත් කර්ම විපාක වෙනත් කර්ම විපාකනේ. ඉල්ලීම අමතර ලෝභයක්. එතකොට අර පරාර්ථයනේ අන් අය එක ලබලන සතුට නෑ Tamanට ලබන්න දීලා තියෙන්නේ. එමේ බුදුසසුනේ බෞද්ධයෝ ටික කාලයක් යනකොට දුන්නම ලැබෙනවා කියන එක ලබන්න දෙන තැනට හරවා ගැනීම ආත්මාර්ථයක්. එතකොට අර ලබන පුද්ගලයායින් ලබා ගන්නා වූ කුසගිනිවා ගැනීම gedarakකට බය නැතුව ඉන්න එක ආදී කාරණා ඔවුන්ට ඕන හින්දා දීලා නෙමෙයි තියෙන්නේ. ඔවුන්ෙන් ලබන සතුට නෙමෙයි බලාපොරොත්තු වෙලා අපිට පස්සේ ලබන්න. අන්න එහෙමයි අපි මේකට අහු වෙන්නේ. දැන් මේ විදිහට අපි පුරුදු කරගත්ත පුරුද්දට කියන්නේ පුද්ගලයෙක් වශයෙන් බලන්න නැතුව බලන්න හැමදාම හිතට එන එකට එකතු වෙන එක කරන්නේ. කයින් අවුරුදු 60ක් 70ක් වශයෙන් පුද්ගලයෙක් හිටියට හිතින් ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, පවට, පිනට, ධානයට හිත මාරු වෙනවා. ඒ හැඟීම විසින් තමයි මේ මොහොතේ කය පවත්වන්නේ. බොහෝ කලක් අපට හුරුුනේ මේවට එකතු වෙන්න. එන හැඟීමට එකතු වෙන්න. ස්වයංක්‍රීයව පුරුදු වුණා. ලක්ෂ වාරයක් විතර ඊටත් වඩා වාර ගාණක් පුරුදු කරලා එනකොටම එකතු වෙන්න පුරුදු වුණා. ඒක තමයි ගැහුවොත් ගහනවා, බැන්නොත් බනිනවා, නින්දා කළොත් නින්දා කරනවා. ඒ බාර ගන්න නිසා. බාර ගත්තාම Tamande වෙම අධිකමක් වෙනවා. ඒක ආපහු දිනන්න යන්නේ ප්‍රතික්‍රියා දක්වලා. දැන් මේ ගැහුවොත් ගහන, බැන්නොත් බනින, රිදෙව්වොත් යොදවනක පිටිපස්සේ ඉන්නේ කවුද? ලෝභ දේශ මොහ. ඉතින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරවහම මේ සමාජයේ ගෙවල් ගිනි ගන්නවා, මේ ජීවිත නැති වෙනවා, වෙඩි තබා ගන්නවා, ධනෙ විනාශ වෙනවා, තවදව යහපතක් කරනවද කවුරුවත්? ඒක තමයි අර හතුර ටිකක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තිබෙන්නේ. දැන් මේ ගාථාපන්ති 6කින් පෙන්නනවා ඒක හටගෙන වැඩෙන හැටි. අර සහතේ නරං මොහොතේ මුසපත් වුණාම ඔහුට අන්ධයි පේන්නේ නැහැ. ඇස් දෙක පේන්නේ නැහැ නෙමෙයි. එතකොට ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අන්ධ වුණාට හරි වැරදි සාධාරණත්වය පේන්නේ නැහැ. අන්න අන්ධභාවය. දැන් සිංහල වෙදකමේ හෝ වෙදකමේ අන්ධභාවයේ තියනාට ඇස් හොඳ කරන්න පුළුවන්. අනක බුදුරජාණන් වහන්සේ මේ මෝහන්ධකාරයේ ඇස් දෙක පාදා දෙනවා. එතකොට ඒ සඳහා අපි ළඟම ඉන්න මේ හතර තුන් දෙනා ගෙදරින් පන්නලා දාන්න, ජීවිතෙන් පන්නලා දාන්න
ක්‍රමයක් පෙන්වලා තියෙනවා. හැංගිලා සිටියේදී පන්නන්න බෑ. ආවෙලාවට එකතු නොවීමෙන් එළියට දාන්න පුළුවන්. සංසාරයේ පුරුදු කරේ ආවෙලාවට එකතු වෙන එක. බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැන්නා, පරිගත්තොත් පරි. ඒ තමයි ආවෙලාවට එකතු වෙනවා කියන එක. එතකොට තේරුම් ගන්න ඔබේ අතපය වචන මෙහෙව්වේ මේ ලෝභය නැමැති මම, ද්වේෂය නැමැති මම, මෝහය නැමැති මම අන්න මමත්වයේ ක්‍රියාවලිය. ඒක මුලාව. හොඳයි යා නැත්නම් මුලාව දුරුණා කියලානේ කියන්න තියෙන්නේ. අන්න එහෙමයි අපි තේරුම් ගන්න ඕන කාරණා. ඒ වගේම අපි මේකේ තවත් ගාථා බැලුවොත් හොයාගන්න පුළුවන් මේ බාහිර සිද්ධිය බාහිර සිද්ධියක් වශයෙන් නොව මේ අපේ සිතේ සිද්ධියක් වශයෙන් නොව බාහිර සිද්ධියක් වශයෙන් අපි දකිනවා. ඒ කියන්නේ ලෝභය, ලාභය, පාඩුව මේ සියල්ල බාහිර ලෝක සිද්ධ වෙන්නේ අපිට දැනෙන දෙයක් වශයෙන් අපි දකිනවා. හදාගතයන් වහන්සේ පෙන්න අවදාරනවා නෑ ඒවල් මේ තමන්ගේ හිතේ හදාගත්ත එක හිතුනරනම ලෝකේ ඕක නෑ කියලා. ඒ හදාගත්ත පුද්ගලයාට අදාළ කාරණේදී ඉස්මතු වීම තුළින් මේ හැඟීම වදගෙනක් දෙනවා. දැන් බුදුන් වහන්සේට ලෝකේ දිවත් වෙන සමාජයේ ලාභයක් තිබුණා, අලාභයක් තිබුණා, නින්දාවක් තිබුණා, ප්‍රශංසාවක් තිබුණා, යසක් තිබුණා, අයසක් තිබුණා. ඒ ලෝකේ නමුත් උන්වහන්සේලාට රිදුනද? ඒකට කියනවා වෙනම මේ තමන් ළඟ අදාළ උපදින් තියෙන විට තමයි මේ කැක්කුම නැත්තම් ගාය නැත්තම් මේ රිදීම හටගන්නේ කියලා. ඒවා නැත්තම් බාහිර කාරණාවලට අපිව හොලවන්න බෑ කියලා. අනේ ඇතුළත අප දුක් දෙන කාරණා ටික විද්වාංශනේ නැත්තම් අයින් කරගන්න එක තමයි ජීවිතය තුළ බුදුන් වහන්සේ උගන්වන්නේ. නැත්නම් ලෝකේ විනාශ කරලා හරියන්නේ නැහැ. ගමෙන් තරහ වෙලා ගිහින් හරි විරුද්ධවාදී අපන්නලා හරි පෙස්සමක් ගහලා හරි රට ඇරලා ගිහින් හරි ඒවා කෙටි කාලයෙන් විසඳුම්. ආයෙත් අර මේ විරුද්ධවාදියා නැති වුණාට තව විරුද්ධවාදියෙක් හැදෙයි. මේ විරුද්ධකම නැති වුණාට විරුද්ධකමක් හැදෙයි. නැවත ඒක එපා වෙනවා. එහෙම ස්ථාන මාරු නිවාස මාරු කරපු අයට ටික දවසක් යනකල් ආස්වාදනකයි ආයෙත් පරණ තැනට වඩා නරක තැනට වැටෙනවා කියලා හිතෙයි. ඉතින් එහෙම මග ඇරලා ගිහින් ගැලවෙන්න තැනක් නැහැ. මේ තුන් දෙනා ජීවිතයෙන් එළවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ තුන් දෙනා එන වෙලාවට එකතු නොවී ඉන්න උගන්වනවා. මේ එනකොට කියනවා uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් යද්දි නිදද්දි සිටගෙන සිටිද්දි ඉරියව් හතරේ. තමන් සංගවාගත දේ මෙවාහිර උදව්වෙන් ඉපදෙනවා. අර තමන් සංගවාත දෙක වද දෙන්නේ බාහිර දේවල් උදව්වක් විතරයි. නමුත් බාහිර දේවල් තිබුණාට සංගවාගත් දෙයක් නැත්නම් වද දෙන්නේ නැහැ. අන්න වද දෙන්න කාරණයක් නැතුව ජීවත් වෙනවට නිවිලා ඉන්නවයි කියනවා. ඒ ටික අයින් කරගන්න ඕරනේ. මේවා හයින් හංගලා තියලා තියන්නත් බෑ, එන්න නැතුව අයින් කරන්නත් බෑ. හොඳට මතක තියාගන්න පහන සංඥාවල uppannam කියන වචනේ පෙන්වන්නේ ඒවා එන්න ඕන, එන්න එපා කියලා භාවනා කරලා හරියන්නේ නැහැ. ආවහම වෙනදා කර වැඩේ එකතු වෙලා පස්සේ ගන්න තියෙන එක දැන් කරන්න ඕනේ එකතු නොවි අවසන් කරන එක. එකතු වී පස්සේ ගන්න තියෙන එක ප්‍රමාදය, එකතු නොවි අවසන් කරන එක අප්‍රමාදය. එකතු වී අවසන් කරන එක අයෝනිසෝ මනසිකාරය, එකතු නොවි නැති වෙන්න අරන එක යෝනිසෝ මනසිකාරය. මේ වර්තමාන මොහොතේ කරන්න ඕන වැඩක්, මේ සියුම් දෙයක් මේක. නමුත් අපේ ජීවිතේ පුරුදුනේ එකතු වී අවසන් කරන එක බලවත් ඒ නිසා. සම්මා සති වෙනුවට මුට්ට සති බලවත්. මොඩකම බලවත්. ඒ නිසා අඳුරටම යනවා. අන්න බුදුවරයෙක් හම්බ වෙලා හෝ බුද්ධෝත්පාදයක විනිසත් බව ලබා සදහම් හම්බ වෙනකොට දැන් ආපහු යන්න කාලයයි. මේ තුන් දෙනා ගෙදරින් එලවා ගත්තොත් නම් සන්තෝෂෙන් හිටියයි කියන එක තේරෙනවා නම් අනුමාන ඥාණයෙන් එහෙනම් ඒ තුන් දෙනා අපේ සමාජිකව කරගන්න නැති වෙන්න ඕන. ආවෙලාවට එකතු නොවුනොත් එයාට ඇවිදින් යන්න වෙනවා. මේකට කියනවා උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම කියලා. ඉදිරියට තියනවට කියනවා නූපන්න කුසල් නූපදීම කියලා. ඉපදීම කියලා තියන්නේ නැත්නම් නූපන්න කුසල් නූපදීම. එතනදීම මේවා දුර වෙනකොට හම්බෙන්නා වූ කුසල ස්වභාවය තමයි මාර්ගඵල කියලා කියන්නේ. එතකොට සෝවාන් මාර්ගය ලැබෙනවා නම් නූපන් කුසල් ඉපදුනා. මාර්ගඵල සකෘදාගාමී මාර්ගඵල වුණා නම් උපන් කුසල් වැඩි දියුණු වෙනවා. සෝවාන් සිට රහත් දක්වා තමයි උපන් කුසල් වැඩි දියුණු වෙන්නේ. නූපන් කුසල් නූපදීම ලෝභ දේශ මොහ බිඳුව දක්වා බහිනවා.
ඒවා එන ඒවා ඇවිදින් ඇතුළේ තියෙනවා ඇවිදින් ඉවර වෙනවා අලුත නොතැවීමෙන් ඇතුළත හිස් වෙනවා. දැන් කවුද අපෙන් අයින් වෙලා ගියේ? කෙස්ලොම් නියදත් අයින් වෙලා ගියාද? කතා බහ කරන එක අයින් වෙලා ගියාද? කෑම බීම අයින් වෙලා ගියාද? නැහැ. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති කිරීමෙන් ලබන සැප නිර්වාණය. අර ආපු පුද්ගලයා අර හැඟීමටයි මේ තණ්හාව නැත්තම් මම කියන්නේ. ඒකේ ආකාර තුනක් තමයි ඔය ලෝභ දේශ මොහ කියන වචන තුනකින් පෙන්වන්නේ. එහෙම නැත්නම් මේකේ හෝ තවත් සූත්‍ර පොතක තියෙනවා ලෝභ දේශ මොහ මද මාන කොහෙද කියලා සූත්‍ර 6ක්. මේ හයේම කියන්නේ ඒක ධම්මං භික්ඛවේ පජහත අහං පාටිභෝගෝ අහං වෝ පාටිභෝගෝ අනාගාමිතාය. උඟක් අයින් කරන්න ඕනේ එකක් අයින් කරන්නලු. මම ඔබට පොරොන්දු වෙනවා අනාගාමී වෙනවායි කියලා. ඒකෙන් කියන්නේ ලෝභය සහ ද්වේෂය, ද්වේෂය සහ මෝහය, මෝහය සහ මානය මේවා එකට බැඳිලා තියෙන්නේ. එකක් අයින් කරනකොට අනිකවත් අයින් වෙනවායි කියන්නේ. අන්න අතහරින්න ඕන අම්මා තාත්තා ඉඩකඩම් හරක බාන නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය. ආවෙලාවට එකතු නොවීමෙන්. අපි හිතන්නේ එහෙම නෙවෙයි. ඉඩකඩම් ටික ඔක්කොම සමාජ සේවා මධ්‍යස්ථානයට පන්සලට හරි දුන්නොත් දැන් ආසාව නැති වුණා කියලා හිතන්නේ. සමහර පවුල් පිටින්ම අනිත් අයට දීලා වනාන්තරගත වෙනවා. තේරෙයි පස්සේ. ඕක නෙමෙයි කරන්න ඕන කියලා. ඊට පස්සේ වනාන්තරගත වුණා ඒ වෙනුවෙන් තව කවුරු හරි උපයන්න එපා. මේ ලෝකෙ ඉපදුනහම ඒගොල්ලන්ට කවුරු හරි උපයන්න ඕන. එහෙන් තියන අය උපයා ගන්න ඕන කාටවත් දෙන්න ඕනේ ආය. නැති අය නම් උන්ට උපයලා දුන්නට කමක් නැහැ. ඒ අර අදාළ දේ තේරුම් ගත්තේ නැතුව අර හිතන දර පොතේ පතෙත් මෑතදී පොත්පත්වල සඳහන් කරලා තියෙන වැරදි ආකල්පයක්. සිංහලෙන් ලියන පොත්වල ඉන්දියාවේ ගෙදර ඉඳන් මේක කරන්න බැරි නිසා මහාන වුණා කියන වචනයක් දාලා තියෙනවා. ඒක සිංහලෙන් දාපු එකක් මං හිතන්නේ. එහෙම එකක් නෙමෙයි. එතකොට අර වේකනස්ස කියන සූත්‍ර පාඨය බොරු වෙනවානේ. ඒක ඔය එක්තරා බමුණෙක් බුදුන් වහන්සේත් එක්ලා කළ විවාදයක්. ඒකේ ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරන්ගෙන්. ඔබ වහන්සේ ඔය කියන බණ අහලා මේ ලෝභ දේශ මොහ අයින් කරගෙන අනාගාමී වුණ අය කීදෙනෙක් ඉන්නවද දැන් හාමුදුරුව අතර? කීදෙනෙක් ඉන්නවද දැන් භික්ෂුණීන් අතර? කීදෙනෙක් ඉන්නවද උපාසක පිරිස අතර? කීදෙනෙක් ඉන්නවද උපාසිකා පිරිස අතර? එහෙම යහන්නේ. තව 4 දෙනෙක් ඉන්නවා කණ්ඩායම්. කාමභෝගී පිරිමින් සහ කාන්තාවන් අවිවාහකට ඉන්නව පිරිමින් සහ කාන්තාවන්ට ඉන්දියානු සමාජයේ බ්‍රහ්මචාරී කියලා තියෙනවා. ත්‍රිපිටකයේ බ්‍රහ්මචාරී බව නෙවෙයි ඒක. දැන් 8යි කණ්ඩායම්. භික්ෂු භික්ෂුණී අතර විතරයි ඉන්නේ උපාසක උපාසිකා පිරිස අතර ඉන්න අනික් අය නැහැ කියලා දේශනා කරලා තියෙන්නේ. නෑ. එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නෝ දහස් ගණනක් මේ අටපොළම ඉන්නවා කියන එකේ තේරුම කෝ ඒකට ස්පිරිත් පොස ගිහි පැවිදි භාගයක් නැහැ නේද එතකොට. අන්න ඒක තිගෙන තේරුම් ගන්න ඕන. මේක සමස්ත සමාජය සඳහා. එතකොට තමන් ඉන්න තැන තියෙන වගකීම් මානසිකව පැහැර හරින්න අයිතියක් නැහැ. එතකොට ආත්මාර්ථකාමී. වගකීම් වෙනයි ලෝභ දේශ මොහ වෙනයි. මේවට එකතු වුණාම දැවිල්ල සිහි නැති කෙනාට ඒකට අපදයක්. ඒ මනසයකින් ප්‍රතික්‍රියා දක්වන්න යනවානේ. නමුත් මේ නිදහස් වෙන්න ඕන කෙනාට එන එක උදව්වක්. එන්න ඉස්සර වෙලා සිහිය දැනෙන්න ඕන දැන් වැරදි පාරේ යන්න හොඳ නැහැ කියලා. අන්න සිහිය කියන්නේ මේ ත්‍රිවිධ විතර්ක එනකොට ඒවට එකතු නොවෙන්න වැඩි දියුණු කරන එකක් කරුණාම left right හරි ඔසම ගානේ මෙහා තිබෙන එකට සිහියක් කියලා මම පිළිගන්නේ නැහැ. ඔසම පාරේ ඉහළ පහළ යනකම් බලන් ඉන්න එකක් කියලා. සිහියෙන් වෙන්න ඕන ක්ලේශ ධර්මයන් උපදිනකොට අහුන වෙන එක. ඒකට තමයි සිහිය කියන්නේ. මේ සිහිය දැනගෙන සතිපට්ඨානෙ හොයන්න. අපි ළඟ මේ මොකද සිහි මුලාව කියන වචනෙන් පෙන්වන්නේ මේ ලෝභ දේශයට මොහයට යටත් වෙලා කියන එක. යටත් නොවෙනවා නම් ඒ නොවෙන්නේ සිහිය කියලා කතා කරන කුසල චෛතසිකයෙන් අකුසලයන්ගෙන් වෙන්වීම. සති කියන්නේ කුසල චෛතසිකයක් නේ. අන්නේ විදිහට මේක තේරුම් ගත්තාම අපි තුල වැඩෙන්න ඕන ගහති ලක්ෂණයක් කරනවාම මේ බාහිර ක්‍රියාවත් දිහා බලන් ඉන්න එකක් නෙමෙයි. ත්‍රිවිධ විතර්කයේදී ඒට එකතු නොවෙන්න වැඩි දියුණු වෙන්න ආව එකට සිහිය කියලා කියනවා. පාන සංඥාවල. දැන් පටන් ගත්තාම ආපහු යන්න පටන් ගන්නවා. දැන් කය වැඩි දියුණු කරනවා නෙමෙයි කය ප්‍රතිපදාව. අර අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන එක අපට වළංගු වෙනවා එතකොට. අමඤ්ඤමාන නොමුත්තෝ පාපිමතෝ කියන එක අපට වළංගු වෙනවා. යංකෝ බික්ඛවේ අනිච්ඡං තත්ත්‍රතේ ඡන්தோ පහතබ්බෝති අපිට වළංගු වෙනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලපහම සෝවාන් කියන එකට අන්න අර එකතු නොවෙනවට තමයි අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ.
එකතු වෙලා ගහ ගන්න වෙන ගන්නවට තමයි නිත්‍ය වශයෙන් බලනවා කියලා කියන්නේ. මේ සූත්‍ර සියල්ල පුරා පවතින්නේ ඔය ටික විතරයි. කොහෙන් ගත්තත්. එතකොට හුඟක් නැහනේ. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. අර හුඟක් බුද්ධ ආගම කරගත් එක තමයි මේ තියෙන්නේ. හුඟක් ලියන්න කියන්න අවුරුදු 2700ක දේවල් පාඩම් කරන්න, විභාග පාස් කරන්න. ඇයි අපි නොසිතන්නේ අයන්න නොදන්නා වූ සුනීතට සෝපාකටත් වැටහුණා වූ භව නිරෝධගාමී ප්‍රතිපදාව අපට අවලංගු වෙයි කියලා. බලන්න ඔබ වතාවත් දෙකක් කරලා එකතු වුණොත් හෙටට ගන්න තියෙනවා, එකතු වුනේ නැත්නම් එයා අයින් වෙලා යනවද නැද්ද කියලා. එතකොට එකතු වෙන පැත්තට අනුසෝතගාමී කියනවා, එකතු නොවෙනවට පටිසෝතගාමී කියනවා. තේරුම් ගන්න පුළුවනි නම් දැනට ඔය රටේ තොටේ ඉන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය දුරකථන කතා කරලා ඔබ වහන්සේ නිසා තමයි අපි අද සැනසෙල්ලේ ඉන්නේ කියලා අම්මලා දුවලා අම්මලා තාත්තලා සැමියෝ බිරිඳ නොඑක් අය ස්වාමීන් වහන්සේලා උදව් දෙනවා, අනුග්‍රහය දක්වනවා, ධෛර්යය දෙනවා. මේක ලෝකෙට ඕන වෙලාව කරුණා කරලා අනවත්තන්න නැතුව ඉස්සරහට අරන් යන්න කියලා. එහෙම විශාල පිරිසක් ඉන්නවා. ඔය අතරේ ඉතින් ඔය සම්ප්‍රදායට හිර වෙලා ඉඳගෙන අපි ධර්මයේ විකෘති කරන්න කියලා කෑ ගහන ඇත්ත ඉන්නවා. ගණන් ගන්න එපා. මට නම් උත්තර දෙන්නවත් දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ මාර්ගඵල නැති උනේ ධර්මයේ විකෘතියෙන් අවුරුදු 400කට පෙර අපට තියෙන්නේ මතු කරන්න කියන එකයි. වැරදි හරි ගස්සලා. ඔබට අනුගමනය කරලා බලනකොට මේ තුන ලෝභක්කේ දේසක්කේ මොහක්කේ ෂේ වෙනවද? එහෙනම් ආයේ මම කියන හින්දා හරි පොතේ තියෙන හින්දා හරි බුදුහාමුදුරුවෝ අදාලා හින්දා නෙමෙයි වෙන්නේ. ඒක ඇත්ත නිසානේ. එහෙමනේ පිළිගන්න ඕනේ. දැන් එතකොට මේක තේරුම් ගත්තාම වෙනම වෙලාවක් කලාවක් නෑ නේද? දවස උදා වෙනවා Tamanට අදාළ කටයුතු. ඉරියව් 4යි දොරවල් 5යි. කොයි මොහොතේ බාහිර කාරණා නිසා ඇතුළත ඉන්න හතුරායිද ආව දවසට එළියට දාන්න ඕනේ. එනකල් බලන් ඉන්න වෙනවා. ඔය ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛ අනාත්තෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරිහන්ත ඵලං සච්ච කරෙය්‍යාති එතකම්ම පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලන්න කියන්නේ අර උපන්නාව කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේ ඉපදුනහම එකතු නොවි අවසන් කරන්න. එතකොට කාමරාග ව්‍යාපාද තුනී වෙනවා, විනාශ වෙනවා. දැන් ඔන්න අන්ධකාරයේ දුර වේගන යනවා. දැන් අර හතුරු හමුදාවේ බලය දුර්වල වෙනවා. එතකොට ඒ බලවත් වෙන්නේ සති ධම්මවිචේ විරිය අන්නේ තමයි බොජ්ජංග බලවත් වෙනවා කියන්නේ. ඒගොල්ලෝ තමයි අරගොල්ලෝ දුර්වල කරන්නේ. අවසානයේ තේරෙවි අපේ හිතේ පාලනය කරලා තියෙන දේවදත්ත පෙරලා තමයි බ්‍රහ්මදත්ත රජු වීම කියලා කියනවා ඇත්තේ ජාතක පොතේ. ඔකට වෙන්න ඇති කියලා හිතන්න ඉස්සරහට. රජකමක් ගැනම බලන් ඉන්නේ නැතුව ඒ කාලේ බ්‍රහ්මදත්ත රජුරෝ යටගේ දවස වර්ණයසන විතරමයි තිබුණේ. නමුත් බුදුහාමුදුරන්ට සිද්ධි ගැන විස්තර කරන්න ඕන කමක් නැහැ. උන්වහන්සේ හැම සිද්ධියක්ම අපේ සිතේ ක්ලේශ ධර්මයන්ගේ වැඩෙනවට පරිහානියට ගලපලා තියෙන්නේ. එහෙනම් වැරදි පාලකෙක් අපි ළඟ ඉන්නේ. එයාව එලවලා දානවා. දාලා ඊට පස්සේ යහපත් පාලනයක් ස්ථාපිත කරනවා. එහෙම පෙලක් වෙන්න බැරි නෑ. මොකද ජාතකත් අයිති වෙන්නේ ත්‍රිපිටකයට. නිකන් කතන්දර බෞද්ධ සාහිත්‍ය කියලා අපේ හාමුදුරුවෝ වරුවට කිව්වට දන්නේ නැතුවට කියන්නේ. ඒ සාහිත්‍යයක් නෑ. ඒකේ ධර්ම කරුණු තියෙන්නේ. තේරෙන්නේ නෑ පැහැදිලි කරගන්න. ඒක ගැඹුරකට අපි යන්න ඕනේ අපිට තේරෙන එකෙන් හොයාගනිමු අපි. එහෙම හැම දෙයක් සම්බන්ධ වෙන බුදුන් වහන්සේ ඒ හැම දෙයක්ම මිනිසාගේ හිතේ පරිහාන ධම්මං සහ අපරිහාන ධම්මං උගන්වන්න යොදාගත්තා. අන්න අපට බණ ඇහෙනවා කියන්නේ පරිහාන ධම්මං තේරෙනවා. අපි අම්තාක් දුරට දැන් පිරිහිලා මේ පාරේ නම් ගියොත් සතරට වැටෙන්නේ. භවගාමී වෙන්නේ. දැන් එහෙනම් ඉක්මන් කරන්න ඕන කියලා භවගාමීත්ව වෙනකොට නිරෝධය පෝරා ගන්නකොට තමයි අන්න එතනින් එහාටයි බුද්ධං ධම්මං සංඝං තරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. ඔය පටිසෝතගාමින් සඳහා තියෙන දෙයක් ඔය තිරුවන් සරණ කියලා කියන්නේ. නිකන් ඔය ළමයි පොඩි අය නිකන් කීවට නිකන් වචනයක් විතරයි ඒක. ඔය දහම් පාසල් පොත් ගන්න තුන් සැරයක් කියවම පිළිහිටනවා කියලා. මට නම් තේරෙන්නේ නැහැ. ඒක මම ආපහු යනවා. මම සසරෙන් ගැලවෙන්න යනවා. ඒ සඳහා ඒ කියන්නේ මම නිවීම සරණ කරගෙන ජීවත් වෙනවා. ඒ පැත්තට යන්නේ කර්මශය කරගෙන, ලෝභ දේශ මොහය කරගෙන. සසර දුකින් මිදෙන්න තියෙන එකක් තිරුවන් සරණ කියලා කියන්නේ. එනිසා ඒවත් පවා නොගැඹුරු වෙලා තෙරුවන් සරණ යාම නොගැඹුරු වෙලා නිකම්ම පුංචි කාලේ කියනවා ඉන් එහාට දැන් තෙරුවන් සරණ ගිහින් කියලා හිතන් ඉනවා. එහෙනම් ඉල්ලුම් ගස් ගිහිල්ලා ඉන්නේ කොහොමද තෙරුවන් සරණ ගියා නම්? තෙරුවන් සරණ ගියා නම් අපායෙන් ගැලවිලා තියෙනවා. ඉල්ලුම් ගස් යන්නේ කොහොමද?
අන්න එහෙමයි ඒකේ ඇත්ත සිද්ධිය. ඒ නිසා මේක වාචික තැනට නොගැමුරු කරගත්තට ඇතුළතින් ප්‍රතිපත්තිමය දෙයක්. මේ වචනේත් ඕනනම් කියන්නම්කෝ මම. බහුම් මේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා බය තජ්ජිතා. බීතයටගත් මිනිස්සු ආරාම රුක්ක ගස්වල සරණ යනවා පිට වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ අදාරනවා නේතංකෝ සරණංකේ මං ඒ සරණ යාම සංසුන් වෙන්නේ නැහැ. ඒක උතුම් වෙන්නේ නැහැ. ඒ සරණ යාමෙන් සියලු දුකින් මිදෙන්නේ නැහැ. පිටක් තියෙන්න පුළුවන්. මොකක් හරි බාරයක් කාර්යයක් ඔප්පු කරනවා ඔප්පු වෙන්න පුළුවන්. නමුත් සියලු දුකින් මිදෙන්නේ නැහැ. යෝච යමෙක් බුද්ධුන් දහම් සංගුන් සරණ ගොස් චතුස්සත්ත්‍ය නුවණින් දකිනවා නම් ඒතංකෝ සරණං ඒමං ඒ සරණ සැනසීම පිණිස හේතු වෙනවා. ඒ සරණ උතුම්. එතකොට තෙරුවන් සරණ ගොස් චතුස්සත්ත්‍ය අවබෝධය සත්‍ය සසර දුකින් මුදවනවා. සබ්බ දුක්ඛා පමුංචති. හොඳයි අපේ රටේ අවුරුදු 400ක් තෙරුවන් සරණ ගියා මිදුනද කවුරුත්? එහෙනම් බුදුන් වහන්සේ වදාළ එක නෙවෙයිනේ ඒක. ඒක ගියා නම් මිදෙන්න එපැයි. අර වාචික සරණාගමනට වඩා එහාගේ ගැඹුරු එකක් තියෙනවා ප්‍රතිපත්තිමය සරණාගමනේ. අන්න එතෙන් එන්න වෙනවා. බුදු වචන විශ්වාස කරන්නකො සියලු දුකින් මිදෙනවා. එහෙමයි අපට මේ පාර එන්න ඕන. එබැවින් ඔබ හැම දෙනාට මෙන්න මේ මමත්වයේ නැමැති මුලාව, ලෝභයේ, දේශයේ, මෝහයේ ස්වરૂප අරගෙන අපිට ඇවිදින් වද දෙනවා. මොහන්දකාරය. මේ තුන් දෙනා අපිව පාලනය කරන තාක්කල් අපට සැනසෙල්ලක් දෙන්නේ නැහැ. මොවුන් නිවසින් එළවාගත් හතුරු ටිකක් බුදුරජාණන් වහන්සේ වදාළ වර්තමාන මොහොතේ මේවට එකතු නොවීමෙන් අනිත්‍ය බලනකොට ෂය ප්‍රතිපදාව ආරම්භ වෙනවා. අතහරිනවා කියන එකේ තේරුම. දැන් එතකොට අන්තිමට නැති දවසට හිත ඇතුලේ බාහිර ලෝකේ අරලෝ දහමට අදාළ කාරණා එනකොට කලබල වෙන්න කෙනෙක් තමන් ළඟ නැති බව තේරෙයි. කලබලයක් නැති බව නිවිලා ඉන්නවායි කියලා. කතං කරණියන් නාපරං ඉත්තත් ඇති අබ්බඤ්ඤාසි කියලා කලිත සියල්ල අවසానයි තමා මාමා නිවන කියලා කියන්නේ ඒකනේ. අදාළ කරුණු තේරුම් අරගෙන හැකිතාක් දුරට දුර යන්නට අනුගමන ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට අනුග්‍රහක බෞතුන් ඇතුළු ධර්මාශ්‍රය කළාව හැම දිනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං